ළමා ලෝකයයි. නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි. නිවහල් නිමැවුම් මවන හිසත් උදාරයි. නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි. නිවහල් නිමැවුම් මවන හිසත් උදාරයි. නිවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි. යශෝ කැව්වර ජෝතිය පිනෙන් උදාරයි. නිවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි. යශෝ කැව්වර ජෝතිය පිනෙන් උදාරයි. මගේ සුන්දර රට ශ්‍රී ලංකාවයි. අපේ රට බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබුවේ 1948 පෙබරවාරි 4. ඒ නිදහස ලබා ගන්නට මගේ රටේ වීරයන් බොහෝ දෙනෙක් සටන් කළා. දිවි පිදුවා. අද අපිට අපේ රටට නිදහස ලැබුණේ අපේ ජාතික වීරයන් නිසා. ඉතින් පුංචි යාළුවනේ, අපි හැමදාමත් අපේ ජාතික වීරයන්ට ගරු කළ යුතුයි. ඒ වගේම ඔවුන් වගේ අපිත් අපේ රටට ආදරය කරන්න ඕනේ. අපේ රට රැක ගන්න ඕනේ. මම මගේ රටට ගොඩක් ආදරෙයි. මම මගේ රටට ගොඩක් ආදරෙයි. අපි හැමෝම එහෙමයි. ඉතින් නංගි මල්ලි, ඔයාලා හැමෝටම ආයුබෝවන්. අද අපේ මේ විශේෂ වැඩසටහන ඔයාලා හැම කෙනෙක්ම වෙනුවෙන්. නිදහසයි ළමා ලෝකයයි. නිදහස එක්ක අපේ පුංචි නංගිල මල්ලිලාගේ ලෝක කොයි විදියටද ලස්සන වෙන්නේ? ඔවුන්ට නිදහස කොහොමද දැනෙන්නේ? ඒ නිදහසේ යටගියාව පිළිබඳව ඔබ මොනවද දන්නේ? මෙන්න මේ දේවල් ගැන කතා කරන්නට විදුර ළමා ගුවන් විදුලියේ අපි අද සූදානම්. ඉතින් ලංකේෂ් මල්ලි, මොකද හිතෙන්නේ අද වැඩසටහන ගැන? ඔව් ඔකේ. 1948 පෙබරවාරි මාසේ 4 වෙනිදා. මේ 2021 අවුරුද්දේ පෙබරවාරි මාසේ 4 වෙනිදාට තව දින කිහිපයක් ඉතිරි වෙලා තියෙන්නේ. අපි සමරන්නේ 73 වෙනි නිදහස. අපිට නිදහස නැති වුණේ කොහොමද? 1948 පෙබරවාරි මාසේ 4 වෙනිදා අපිට නිදහස යලිත් හිමිුනේ කොහොමද? මේ දේවල් එක්ක ළමා ලෝකේ කොහොමද එකතු වෙන්නේ? අපි මේ දේවල් ගැන කතා කරන්න සූදානම් වෙනවා අද වැඩසටහනේ මේ නිදහසයි ළමා ලෝකයයි. ඉතින් අපි මුලින්ම හිතුවා අපේ ඉතිහාසය දිහාට හැරෙන්න. ඉතිහාසයේදී වෙච්ච සිදුවීම් මෙන්න මේ දේවල් ගැන කතා කරන්නට. අපි දන්නවා අපේ ලංකාව පිහිටලා තියෙන්නේ ඉන්දියන් සාගරයේ ඉතාමත් වැදගත් ස්ථානයකදී. පෙර අපරිදිදිග වෙළඳ මුහුදු මාර්ගයේදී තමයි ලංකාව පිහිටලා තියෙන්නේ. ඉතින් මේ පිහිටීම නිසාම ඒ වගේම ලංකාවේ තිබ්බ ස්වභාවික සම්පත් මෙන්න මේ කාරණා නිසා ලංකාව ඉතිහාසයේ ඉඳන් විටින් විට විදේශාධිපත්‍යයට නතු වුණා. ඉතින් මේ විදේශාධිපත්‍යයට නතු වීමත් එක්ක අපි බටහිර ආධිපත්‍යයකට නතු වෙන්න පටන් ගන්නෙ පෘතුගීසීන්ගේ පැමිණීමත් එක්ක. පෘතුගීසි, ලන්දේසි අනතුරුව ඉංග්‍රීසීන්ගේ යටත් විජිතයක් බවට අපි පත් වෙනවා. හැබැයි දැන් පෘතුගීසීන් ආව, ලන්දේසීන් ආව, මේ අය ආවට මේ අයට අපේ මුළු ලංකාවම ඔවුන්ගේ යටත් විජිතයක් කරගන්න බැරි වුණා. ඉංග්‍රීසීන්ටත් එකපාරම අපේ මුළු ලංකාවම යටත් විජිතයක් කරගන්න නම් හැකියාව තිබුණේ නැහැ. මේ අය විවිධාකාරයෙන් අපේ උඩරට එක්ක සම්බන්ධතා පවත්වන්න, උඩරට රජතුමා සමග මිත්‍ර සම්බන්ධකම් පවත්වන්නට, ඒ වගේම එකල අපේ රටේ තිබ්බ ඒ එකමුතුකම, රජතුමා එක්ක තිබ්බ සම්බන්ධකම්, ජනතාව මෙන්න මේ දේවල් අතර දුරස්ථභාවයක් ඇති කරන්නට මොවුන් විටින් විට බොහෝ උත්සාහයන් දැරුවා. මේ උත්සාහයන් වල එක් අවස්ථාවකදී අපි දන්නවා උඩරට ආක්‍රමණය කරනවනේ කිහිප විටක්. මේ උඩරට ආක්‍රමණය කරපු බොහෝ අවස්ථාවලදී මොවුන් පරාජයට පත් වෙනවා. 1803 දී උඩරට ආක්‍රමණය කරපු මොහොතේදී ඔවුන් අන්ත පරාජයකට පත් වෙනවා කියලා අපි අහලා තියෙනවා. ඒ වගේම අපේ පතපොතේ සඳහන් වෙනවා. හැබැයි මේ දේවල් කොහොම වුණත්
නංගි මල්ලි අපි දන්නවා 1815 දී අපේ උඩරට ඇතුළු සමස්ත ලංකාවම ඉංග්‍රීසීන්ගේ යටත් විජිතයක් බවට පත් වුණා කියලා. ඔව් 1815 දී අක්කා කිව්ව විදිහට උඩරට ආක්‍රමණය කරනවා. ඉතින් 1815 වර්ෂයේ මාර්තු මාසයේ 2 වෙනිදා මහනුවර රාජසභා ගොඩනැගිල්ල හෙවත් අපි හැම කෙනෙක්ම දන්න විදිහට මගුල් මඩුවේදී ඉංග්‍රීසි ආණ්ඩුව වෙනුවෙන් බ්‍රවුන්රික් ආණ්ඩුකාරවරයා සහ උඩරට වැසියන් වෙනුවෙන් රදළ ප්‍රධානීන් අතර උඩරට රාජධානිය යටත් වීම සම්බන්ධව ගිවිසුමක් ඇති වෙනවා. මේ ගිවිසුම උඩරට ගිවිසුම විදිහට තමයි හැඳින්වෙන්නේ. ඉතින් මේ අවස්ථාවේදී තවත් සුවිශේෂී දෙයක් සිද්ධ වෙනවා අක්කේ. 1815 මාර්තු මාසේ 2 වෙනිදා මේ මගුල් මඩුවේ රැස්ව හිටපු පිරිසට ගිවිසුමේ වගන්ති කියවා තීරුම් කර දීමෙන් පස්සේ කිසිවෙකු විසින් හෝ ගිවිසුම අත්සන් කිරීමටත් පෙර ශ්‍රී ලංකීය කොඩිය පහතට හෙලා ඉංග්‍රීසි කොඩිය එසවූ අවස්ථාවේදී වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන් ඉංග්‍රීසි කොඩිය බිම දමා නැවතත් ශ්‍රී ලංකා කොඩිය එසෙව්වා. ඉතින් මම හිතනවා දැන් 1815 මාර්තු 2 වෙනිදා මේ සිදු වුණ දෙයින් අපි මුළු ලංකාවම තවත් ජාතියකට පාවා දුන්නා වගේ සිදුවීමක් තමයි සිද්ධ වෙන්නේ. නමුත් ශ්‍රී ලාංකීය ජාති හැම කෙනෙක්ගේම හදවතේ කැක්කුමක් තිබුණා අපේ රට ගැන. මේ අපේ ලංකාව තුළ වෙනත් රටක කොඩියක් එසවෙනකොට ඔවුන්ට ඒ දේ දරා ගන්නට බැරි වුණා. උඩරට ගිවිසුම කියලා කියන්නේ උඩරට රාජධානිය බ්‍රිතාන්‍යයට යටත් වූ බව නිල වශයෙන් පිළිගත් ඓතිහාසික වශයෙන් වැදගත් ලේඛනයක්. මේ ගිවිසුමේ මුල් වගන්ති තුනෙන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට සහ ඔහුගේ ඥාතීන්ට උඩරට සිංහාසනයට තිබූ සියලුම අයිතිවාසිකම් අහෝසි කෙරුණා. හතරවෙනි වගන්තියෙන් උඩරට රාජධානී ඉංග්‍රීසි ආණ්ඩුවට යටත් වූ බව ප්‍රකාශ කරන අතර උඩරට සම්ප්‍රදායක නිලධාරී පන්තියේ අයිතිවාසිකම් හා වරප්‍රසාදත රැකෙන විදිහට ඉංග්‍රීසි එය පාලනය කරන බව දැක්වුවා. පස්වන වගන්තියෙන් බුද්ධ ශාසනය සහ දේවාගම කඩ නොකොට පවත්වාගෙන යමින් භික්ෂූන් වහන්සේලා විහාරස්ථාන හා දේවාල ආරක්ෂා කරන බව පොරොන්දු වුණා. සිසු වගන්තිවලින් උඩරට රාජධානියේ අධිකරණ කටයුතු පවත්වාගෙන යන ආකාරය විස්තර වුණා. ඉතින් කොහොම වුණත් උඩරට ගිවිසුම අත්සන් කිරීමත් සමග වසර 2000කට වැඩි කාලයක් සුරක්ෂිතව පැවති මෙරට ස්වාධීනත්වය අහෝසි වෙලා ලංකාව සම්පූර්ණයෙන්ම විදේශ ආධිපත්‍යයකට යටත් රටක් බවට පත් වුණා. ඔව් මල්ලි දැන් අපි කතා කරේ කොයි විදියටද ලංකාව විදේශාධිපත්‍යයට යටත් උනේ කියන කාරණාවනේ. දැන් මේ 1815 උඩරට ආක්‍රමණය ඉංග්‍රීසීන්ගේ උඩරට ආක්‍රමණය ඔවුන් සාර්ථක කරගද්දී ඔවුන්ට ප්‍රධාන ලෙසම එක් උදව්වක් තිබුණා. ඒ තමයි ලංකාවේ හිටපු ජනතාව ඔවුන්ට උඩරට ආක්‍රමණය කරන්නට සුදුසු පරිසරයක් ඒ වෙනකොට හදලා දීලා තිබුණා. තමන්ගේ රජතුමාව පාවල දෙන තැනට ඔවුන් කටයුතු කළා. හැබැයි ඉංග්‍රීසීන්ගේ පාලනයට යටත් වුණාට පස්සේ ටිකෙන් ටික මෙයාට තේරෙනවා මේ අපිට මුලින්ම හොඳ මුහුණ පෙන්නපු පුද්ගලයන් නෙමේ. මේ අය අපිට කරුණාවෙන් ආදරෙන් අපිව බලා ගන්න රට පාලනය කරනව නෙවෙයි. ඒ වගේම මොවුන් අපේ රටේ හිටපු රජතුමා වගේ නෙමේ. අපිට වෙනද වගේ රජතුමාව එක්ක හම්බ වෙන්න අපේ ප්‍රශ්නයක් කතා කරන්නට අපිට හැකියාව නැහැ. දුර සිටින කවදාවක්වත් දකින්නට නොහැකි රජ කෙනෙක්ට යටත් වෙලා ඉන්නට සිදුවීමම මේ අපේ රටේ හිටපු ජනතාවට ලොකු ප්‍රශ්නයක් වුණා. ඔවුන් මේ නිසාම ඔවුන්ගේ සිත්වලින්ම පැන නගිනවා අපි අපේ නිදහස සොයාගත යුතුයි. මෙන්න මේ කාරණාව පදනම් කරගෙන 1818 දී සහ 1848 කියන වර්ෂවලදී උඩරැටියන් තමන්ට හුරු පුරුදු සටන් ක්‍රම භාවිත කරලා ඉංග්‍රීසීන්ව පළවා හරින්නට නිදහස් සටන් ක්‍රියාත්මක කරනවා. එතකොට මේ 1818 නිදහස් සටනට තුඩුදුන් හේතු තියෙනවා. එතකොට එක කාරණාවක් තමයි අර මම මුලින් සඳහන් කළා වගේ නිදහස් අහිමි වීම වගේම රජෙකු නැතිවීමේ පසුතැවිල්ල. ජනතාවට ලොකුවට තදින්ම බලපාලා තිබුණා. ඉතින් මේ රජෙකු නැතිවීම නිසා මොවුන් අතර තිබ්බ කනස්සලය සඳහන් වෙන කවියක් තියෙනවා. ඒ කාලේ උඩරට වැඩ වාසය කරපු භික්ෂූන් වහන්සේ නමක් විසින් තමයි මේ කවිය කියනවා කියලා සඳහන් වෙන්නේ. කුංකුණාවේ හාමුදුරුවන්ගේ කවියක් කියලත් මේක සඳහන් වෙනවා. එහි මෙන්න මේ විදියට සඳහන් වෙන්නේ. අනේ කුහුඹියනේ තොපටත් රජෙක් ඉන්නේ. මොකදෑ කරන්නේ
අපේ කරුමේ අපට වන්නේ රජෙක් ලැබුණෝතින් එදා කිරිබත් කන්නන් පෙරහැර කරන්නන් සාදු නාදෙන් ගිගුම් දෙන්නන්. ඉතින් භික්ෂූන් වහන්සේ නමකගේ හිතේ ඇතිවෙච්ච මේ කනස්සලය ඔබ හිතන්න කොහොමද සාමාන්‍ය ජනතාවට දැනෙන්නට ඇත්තේ කියලා. ඉතින් ඒ කාරණාවත් බලපෑවා 1818 නිදහස් සටනට. ඒ වගේම ආගම හා සංස්කෘතියේ ආරක්ෂාව සම්බන්ධයෙන් මිනිසුන්ට වගේම ඒ මොහොතේදී උඩරට හිටපු අනිත් රදල ප්‍රධානීන්ට යම් යම් ගැටලු ඇති වෙලා තිබුණා. මොකද උඩරට ගිවිසුමේදී මොවුන් අත්සන් කරන මොහොතේදී ඉංග්‍රීසින් පොරොන්දු වෙච්ච වරප්‍රසාද හෝ ඒ යුතුයකම් ඉටු කිරීමක් ඔවුන්ගේ පාලන සමයේදී දකින්නට තිබුණේ නැහැ. ඉතින් එන්නේ කාරණා හේතු කරගෙන ආගම හා සංස්කෘතිය පිළිබඳ යම් ආකාරයක ගැටලු මතුවෙමින් තිබුණා. ඒ වගේම තමයි මේ කාලේ වෙද්දී උඩරට හිටපු ප්‍රභූ පන්තියටත් ලොකු පහරක් වැදුනා. ඔවුන්ටත් විශේෂ වරප්‍රසාද හිමි වෙන බව ගිවිසුම් ගත වුණත් මේ දේවල් ප්‍රායෝගික තත්වයේදී ඒ ආකාරයෙන් ඉෂ්ට වුණේ නැහැ. මේ නිසාම තමයි 1818 නිදහස් සටන ඇති වෙන්නේ. එතකොට 1818 ඌව වෙල්ලස්ස ප්‍රදේශයෙන් ඇති වෙන මේ සටනේදී ප්‍රධාන තැන ගන්නේ කැප්පැටිපොළ දිසාව. හැබැයි මේ සටන මේ විදියට කොතරම් ධෛර්යයකින් කැපවීමකින් මේ අය මෙහෙව්වත් මේ සටන සාර්ථක කරගන්නට හැකියාව ලැබුණේ නැහැ. හැබැයි සටන අසාර්ථක වුණත් යම් යම් ප්‍රතිඵල මේ සටන නිසා සිද්ධ වුණා. එතකොට මේක අසාර්ථක වෙන්න එක පැත්තකින් බලපෑවා ඉංග්‍රීසින් ඉතාමත් දැඩි ලෙස ජනතාව මර්ධනය කළා. සටනේ හිටපු සටන්කාමීන්ව මර්ධනය කළා. ඒ වගේම තමයි අපේ උඩරට මේ සටන මෙහෙවපු අපේ ප්‍රධානීන්ට හෝ ඒ සටන්කරුවන්ට ඉංග්‍රීසීන්ට තිබුණ තරම් ඉතාමත් බලශක්තිය අධික අවියායුධ මොවුන්ට තිබුණේ නැහැ. සාමාන්‍යයෙන් පාවිච්චි කරපු අවියායුධ වලින් තමයි මොවුන් සටන් කළේ. එයත් එක පසකින් බලපෑවා. ඒ වගේම තමයි සටනේ සංවිධානය වීමේ තුල යම් යම් ගැටලු තිබුණා. ඒ අනුව මෙන්න මේ කියන හේතු නිසා සටන අසාර්ථක වෙනවා. ඒ වගේම 1818 නිදහස් සටනේ ප්‍රතිඵල ගැන අපි කතා කළොත් ඇල්ලිපොළ කැප්පැටිපොළ මඩුගල්ලේ වගේ නායකයන්ට නිදහස වෙනුවෙන් සටන් කරපුවේ නායකයන්ට තමන්ගේ ජීවිතය පුදන්නට සිද්ධ වුණා. ඉතින් අතීතයේ ඉඳන් අපේ වීරයන් අපි වෙනුවෙන් මේ රට රැක ගන්නට විශාල මෙහෙයක් දැරුවා. ඔවුන්ගේ දිවි පවා පරතුවට තබලා අපේ රට රැක ගන්නට මහත් පරිශ්‍රමයක් දැක්වුවා. ඒ වගේම තමයි 1818 නිදහස් සටන අසාර්ථක වීම නිසාම උඩරට බලයේ ස්ථාවරත්වය බ්‍රිතාන්‍යයන්ට උඩරට තුල තිබ්බ බලයේ ස්ථාවරත්වය තව තවත් වර්ධනය කරගන්නට මේ සටන අසාර්ථක වීම හේතුවක් වුණා. ඊළඟට මල්ලි 1848 නිදහස් සටන. තවත් නිදහස් සටන. මේක ඇති වුණේ කොහොමද? ඒකට තුඩුදුන් හේතු මොනවද? ඔව් ඔක්කේ. 1818 නිදහස් සටන අක කිව්ව විදිහට ওই විදිහට අසාර්ථක වෙනකොට නැවතත් වසර 30කට පස්සේ 1848 දී තවත් නිදහස් සටනක් ආරම්භ වෙනවා. මේ සටනට තුඩුදුන් හේතු කිහිපයක්ම තියෙනවා අක්කේ. 1848 නිදහස් සටනට තුඩුදුන් හේතු අපිට කාරණා දෙකක් ඔස්සේ විග්‍රහ කරන්න පුළුවන්. එකක් තමයි කෝල්බෘක් ප්‍රතිසංස්කරණවල බලපෑම. අනිත් එක තමයි රජයේ නව බදු ප්‍රතිපත්ති. ඔය විදිහට කෝල්බෘක් ප්‍රතිසංස්කරණවල බලපෑම විදිහට අපිට ගන්නට පුළුවන් රජයේ ඉඩම් ප්‍රතිපත්තිය. 1833 අවුරුද්දේ ක්‍රියාත්මක කරපු කෝල්බෘක් ප්‍රතිසංස්කරණය අනුව රජයේ ඉඩම් විකිණීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වුණා. කෝපි වගාවට අවශ්‍ය සාරවත් ඉඩම් සහ පරිසරය උඩරට ප්‍රදේශවල පැවතුණු නිසා රජයේ ඉඩම් ප්‍රතිපත්තිය එම ප්‍රදේශවල ජනතාවට මහත් පීඩාකාරී වුණා. ඉතින් ගම් සභාව අඩපණ වීමත් තවත් හේතුවක්. කෝල්බෘක් ප්‍රතිසංස්කරණය මගින් අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය අහෝසි කිරීම ගම් සභාවේ පැවැත්මට අහිතකර විදිහට බලපෑවා. ඒ ප්‍රදේශවල වැව් වමුණු සහ ඇලවේලි ඉදිකිරීම නඩත්තු කිරීම බොහෝ විට සිදු වුණේ ගම් සභාව විසින්. ඉතින් මේ ගම් සභාව අඩපණ වීමත් 1848 නිදහස් සටනට ඍජුවම බලපෑවා. ඒ වගේම තමයි නව අධිකරණ ක්‍රමය.
කැමරන්ගේ අධිකරණ ප්‍රතිසංස්කරණය අනුව ගැමියන්ගේ සුළු ආරවුලකට පවා උසාවි කරා යන්නට සිදු වුණා. ඉතින් ජනතාව පුරුදු වෙලා හිටපු විදිහට අර සහෝදරත්වයෙන් ගැටලුවක් විසඳගන්න එක ඔවුන්ට අහිමි වෙලා ගියා. පුංචි දේවල් වලට පවා ඔවුන්ට උසාවියකට යන්න සිද්ධ වුණා. ජනතාවට එතෙක්කල් තිබුණු ඒ ජීවන රටාවෙන් ඔවුන් පුරුදු වෙලා හිටපු ක්‍රමවලින් ඔවුන්ට ඈත් වෙන සිදුවීමත් ඒ ඈත් වෙනට සිදුවීම මත ඇතිවුණු කනස්සල්ල සහ ඉන්න තිබුණු පසුතැවිල්ලත් 1848 නිදහස් සටනට ඍජුවම බලපෑවා. ඒ වගේම තවත් වැදගත් හේතුවක් තමයි රජය සහ මහජනතාව අතර තිබුණු සම්බන්ධතාවය දුරස් වීම. ඉතින් මම සඳහන් කරන්නේ 1848 නිදහස් සටනට බලපාපු හේතු සාධක දෙකක් ඔස්සේ අපිට විග්‍රහ කරන්න පුළුවන් කියලා. දැන් මේ කතා කරන්න යන්නේ ඊළඟ සාධකය ගැන. ඒ තමයි රජයේ නව බදු ප්‍රතිපත්තිය. අපි මේ බදු ගැන කතා කරනකොට රජයේ පනවපු විවිධාකාර බදු ගැන අපි කතා කරනවා. එතකොට ඇතැම් බදු ගැන කතා කරනකොට අපිට හිතා ගන්නවත් බෑ මේ දේවල් වලටත් බදු අය කරාද කියලා. දැන් මම සඳහන් කරන්නම් බදු කිහිපයක්. මුද්දර බද්ද, කරත්ත හා අවුරුපාරු බද්ද, වෙළඳසල් බද්ද, තුවක්කු බද්ද, ඇඟ බද්ද, බලු බද්ද. ඉතින් ගෙදර හිටපු සුනකයටත් බද්දක් අය කරා. ඉතින් මේ කියන්නා වූ මේ හේතු කාරණා නිසා තමයි 1848 1818 නිදහස් සටන අසාර්ථක වීමෙන් අවුරුදු 30කට පස්සේ නැවතත් සටනක් නිර්මාණය වෙන්නේ. ඉතින් 1818 සටන වගේම මේ සටනත් මනාව සංවිධානය වී නොතිබීම එහි අසාර්ථකත්වයට ඍජුවම බලපෑවා. මේ සටනට ඉදිරිපත් වෙච්ච බොහෝ කෙනෙක් සාමාන්‍ය ජනතාව වුණු නිසා ඔවුන්ට නිසි යුද පුහුණුවක් හෝ අවශ්‍ය අවියායුධ තිබුණේ නැහැ. ඒ වගේම තමයි 1848 වෙනකොට උඩරට සියලුම මාර්ග පිළිබඳවත් ඉංග්‍රීසින්ට හොඳ අවබෝධයක් තිබුණා. ඉතින් මේ අවබෝධය නිසා ඔවුන්ට හැකියාව ලැබුණා ඉතා පහසුවෙන් 1848 නිදහස් සටනට මූලිකත්වය ගැන කටයුතු කරපු සියලු දෙනාම සහ විශේෂයෙන්ම සඳහන් කරා මේ සාමාන්‍ය ජනතාව තමයි මේ සටනට මූලිකත්වය අරගත්තේ, මේ සටනට එකතු වුණේ. ඉතින් උඩරට මාර්ග පිළිබඳව ඉංග්‍රීසින්ට තිබුණු මේ දැනුම, ඔවුන්ට තිබුණු අවබෝධය නිසා ඔවුන්ට පහසුවෙන්ම මේ සටන මර්ධනය කරන්නට හැකියාව ලැබෙනවා. එතකොට ඉතිහාසය දිහා බැලුවහම අපේ ජාතික වීරයන් අපේ රට රැකගන්නට නිදහස් සටන් සිද්ධ කරලා තියෙනවා. නිදහස රැකගන්නට ඔවුන් වෙහෙසිලා තියෙනවා, මහන්සි වෙලා තියෙනවා. හැබැයි මේ විදියට මේ නිදහස් සටන් අසාර්ථක වුණත් පසු කාලීනව ටිකෙන් ටික මේ ක්‍රමය මේ බ්‍රිතාන්‍ය පාලනයත් එක්ක මිනිස්සු ජීවත් වෙන්නට ඒ අතරවාරයේදී නිදහස වෙනුවෙන් යම් දේ කරන්නට මොවුන් පෙළඹෙනවා. එතකොට අපි දන්නවා අපේ ආණ්ඩු ක්‍රමය තුළ, දේශපාලනික ස්වරූපය තුළ විවිධ වෙනස්කම් ඇති වෙනවා. සමාජ සංස්කෘතිය තුළ අපේ බටහිරීකරණයකට ලක් වෙනවා. ඒ වගේම අධ්‍යාපන ක්‍රමයේ යම් වෙනස්කම් ඇති වෙනවා. මිෂනාරි පාසල් ආරම්භ වෙනවා ලංකාව තුළ. පිරිවෙන් අධ්‍යාපනයේ ක්‍රමයට අමතරව මේ අධ්‍යාපන ක්‍රමය විවිධාකාරයෙන් රට තුළ ව්‍යාප්ත වෙන්න පටන් ගන්නවා. ඒ වගේම ගම සහ නගරය අතර තිබ්බ ඒ දුරස්ත බව ටික ටික අඩු වෙන්නට පටන් ගන්නවා. එක්තරා ආකාරයකින් ප්‍රවාහනය පැත්තෙන් ලංකාව තුළ යම් දියුණුවක් ඇති වෙන්න පටන් ගන්නවා. හැබැයි මේ වගේ හොඳ පැත්තක් මේ යටත් විජිත පාලනය තුළ තිබුණා. මේ අපි හිටියේ අපේ රටේ වෙනත් කෙනෙකුගේ පාලනයක් යටතේ. මේක මිනිස්සුන්ට ලංකාවේ හිටපු ලාංකිකයන්ට දරා ගන්නට බැරි වුණා. ඒ නිසා ඒ මොහොතේදී අපි දන්නවා අපේ ලංකාවේ හිටපු සිංහල, දෙමළ, මුස්ලිම් මේ හැම ජන වර්ගයක්ම එදා එකා වගේ කටයුතු කළා. ඒ අය අපේ ලංකාවේ නිදහස ලබා ගන්නට ඒ ජාතික වීරයන් දිවිහිමියෙන් වැඩ කටයුතු කළා. ඉතින් නංගි මල්ලි, අද අපි අපේ වැඩසටහනින් කතා කරන්නේ නිදහසයි ළමා ලොවයි ගැන. මේ අපේ රට, අපි මේ රට රැක ගන්නට ඕනේ. අපි මේ රටට ආදරය කරන්නට ඕනේ කියන කාරණාව. මතු අදහස් නම් පවුවෙන් ලෝකය කැවැලිවලට නොබෙරි ඥානය නිවහල් වී පියෙන් තොරව හිස කෙලින් තබාගෙන සිටිනට හැකි කොයිදෝ
නිදහසේ ස්වර්ගරාජයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ සත්‍යය පතුලින් ගලනා පිරිසිදු වචන කොහිද ඇත්තේ ගතානුගතිකව පැවතෙන සිරිතේ මරු කතරට වැදිලා නිර්මල ජල ධාරාව තල්කවේ සිඳී ගිලි නොගිලේ නිදහසේ ස්වර්ගරාජයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ පසුනො බසින වීරිය පිරිපුන් බව දෙසට දෑත විදහා සදාදියුණුවන සිතිවිලි උදෙසා කම් කටයුතු උදෙසා ඉදිරිය වෙත ඔබ මා සිත යොමවා ඇත්තේ කොතැනකදෝ නිදහසේ ස්වර්ගරාජයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ මම කැමති වීරයෙක් වෙන්න. මගේ ආසම වීර චරිතය මද්දුම් බණ්ඩාර. අද අයියයි අක්කයි අපේ ජාතික වීරයන් ගැන කතා කරනවා නේද? ඔව් නංගි අපි ජාතික වීරයෝ ගැන කතා කරනවා. දැන් ඔබ කිව්වනේ මද්දුම බණ්ඩාර වගේ වෙන්න කැමතියි කියලා. ඉතින් මේ නිදහසයි ළමා ලෝකය ගැන කතා කරනකොට මද්දුම බණ්ඩාර කියලා කියන්නේ අපි කිසිම කෙනෙකුට අමතක කරන්න පුළුවන් චරිතයක් නෙමෙයි. පුංචි දරුවෙක් හැබැයි මහා පෞරුෂයක්, මහා හඬක්. ඉතින් අපි නිදහස් සටන් ද්විත්වයක් ගැන කතා කරා. 1818 වීර කැප්පැටිපොළ දිසාව විසින් මෙහෙයවපු නිදහස් සටන සහ 1848 ඇති වුණු නිදහස් සටන. මේ නිදහස් සටන් ද්විත්වයම අසාර්ථක වුණත් මේ නිදහස් සටන් මෙහෙයවන්නට දිවිහිමියෙන් කටයුතු කරපු ජාතික වීරයන්ව අපිට අමතක කරන්නට බෑ. ගොංගාල ගොඩබණ්ඩා 1847 වර්ෂයේ ජූනි මාසේ 6 වෙනිදා සුබ නැකතකින් ගොන්ගාඩේ ගොඩබණ්ඩා ප්‍රමුඛ පිරිස විසින් ගියත් කරපු බදු විරෝධී මහා සටන් රැල්ල උඩරට පුරාම හමා ගියා. අපි සඳහන් කරා විවිධ බදු ඉදිරිපත් කරා කියලා ඉංග්‍රීසින් විසින්. ඉතින් ඔය බදු විවිධාකාරයේ නව බදු 1848 නිදහස් සටනට ඍජුවම බලපෑවා. මේ බදු වලට විරුද්ධව 1847 ජූනි මාසේ 6 වෙනිදා ගොංගාලේ ගොඩබණ්ඩා ප්‍රමුඛ පිරිසක් සටනක් දියත් කරා. ඉතින් ওই විදිහට රටවැසියන් විවිධාකාරයෙන් තලාපෙළු මේ ස්තූපවද්ද, බලුබද්ද, තුවක්කුබද්ද වැනි මේ වගේ විවිධාකාර බදු නොරිස්සපු ජනතාව මේ වෙනකොටත් නොයිවසිල්ලෙන් ප්‍රකෝපකාරීව සටනට එක් වුණා ගොන්ගාලේ ගොඩබණ්ඩාත් සමග. ඉතින් ඔහුගේ වාසනාවට ඔහුගේ සමකාලීනයෙකු වුණු පුරන්නප්පු රට ජාති ආගම වෙනුවෙන් නිවහල් මං හොයමින් හිටපු කාලයක් තමයි මේ. මහනුවර නගරයෙන් පටන් ගත්ත මේ රැල්ල ඉන් පසුව මාතලේ, දඹුල්ල, වාරීපොළ සහ කුරුණෑගල දක්වාම පැතිර ගියේ මේ ඉංග්‍රීසි ජාතකයන් තැති ගන්නමින්. හැබැයි කොහොම වුණත් මේ සටන අසාර්ථක වීමෙන් පස්සේ යුද්ධාධිකරණයක් ඉදිරිපිට අසන ලද නඩු විභාගයේදී ගොංගාලේ ගොඩබණ්ඩා වරදකරු බවට පත් වෙනවා. ওই විදිහට 1849 ජනවාරි මාසේ පළමු වෙනිදා එතෙක් මෙතෙක් උදාර වීරයන් දිවිපිදූ සිංකඩගල පුරවරයේදීම ඔහුට කසපාර 100ක් ලබා දෙන්නට තීරණය වෙනවා. ගොංගාලේ ගොඩබණ්ඩාට ඉංග්‍රීසි පාලකයන් කොයිතරම් බිය වුණාද කිව්වොත් කසපහර 100 දීමෙන් පසුවත් ඔහු මලක්කාවට පිටත් කර යවනවා සිරකර තබන්නට. මලක්කාවේදී උදරාබාධයකින් පෙළුණු මේ ශ්‍රේෂ්ඨ නායකයා 1849 දෙසැම්බර් මාසේ පළමු වෙනිදා අවසන් හුස්ම හෙළනවා. ඉතින් අක්කේ ওই විදිහට අපි මේ ශ්‍රේෂ්ඨ වීරයන් ගැන කතා කරනකොට අපිට ඒ දැනෙන හැඟීම වචනයකින් කියලා නිම කරන්න බෑ. මොකද මොවුන් සමස්ත ජනතාවගේම ජීවිත ගැන හිතලා තමන්ගේ ජීවිතය පරදුවට තබලා තමයි මේ හැම දෙයක්ම කරන්නේ. මේ හැම දෙයක්ම කරලා තියෙන්නේ.
ඉතින් ඔවුන්ගේ ඒ සැලැස්ම අසාර්ථක වුණත් ඔවුන් ගැන අදටත් අපි කතා කරනවා. ඔවුන් අපිට සදා අමරණීය චරිත. මෙතනින් අවුරුදු 100ක් කියත් 200ක් කියත් 1000ක් කියත් අපි ඔවුන් ගැන කතා කරනවා. ඔව් මල්ලි. ගොන්ගාලේ ගොඩබණ්ඩා ඒ විතරක් නෙමෙයි අපි මේ චරිත ගැන කතා කරද්දී අපිට කතා නොකරම බැරි තවත් චරිත බොහෝමයක් තියෙනවා. ඒ අතර වීර පුරන්නප්පු. අපි දන්නවා මේ චරිතය ගැන කතා කරද්දී අපේ නංගිල මල්ලිල බොහෝ දෙනෙක් මේ චරිතය ගැන දන්නවා. ඉගෙනගෙන තියෙනවා. මේ වීර පුරන් අප්පු කියන චරිතය මෙරට බ්‍රිතාන්‍යයන්ට යටත්ව පැවති කාල සමයේදී අගනගරයට නුදුරු මොරටුව ප්‍රදේශයේ තමයි උපත ලැබලා තියෙන්නේ. ඉතින් කුඩා කාලයේ ඉඳන්ම ඊටමත් නිර්භීතකමක් පෙන්නපු දරුවෙක් විදියට තමයි මේ වීරපුරන් අප්පු කියන චරිතය හඳුන්වන්නේ. එතකොට වීරපුරන් අප්පු කියලා කියන්නේ අයුක්තියට අසාධාරණයට එරෙහිව නැගී හිටපු එක්තරා වීර පුද්ගලෙක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි වීරපුරන්නප්පු ඔහුගේම කණ්ඩායමක් නිර්මාණය කරගෙන ඒ කණ්ඩායමට නායකත්වය දෙමින් සුදු ජාතිකයන්ට හිමි වතුවල හිටපු සෙබළුන්ව පරාජය කරන්නට ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක වෙන්නට පටන් ගන්නවා. ඉතින් මේ ක්‍රියාත්මක වීමත් එක්ක වීරපුරන්නප්පු කියන නාමය සිංහල ජනතාව අතර ප්‍රකට වෙන්නට පටන් ගත්තා. ඔහු දුප්පත් සිංහල ජනතාව වෙනුවෙන් පෙනී හිටියා. ඒ දුප්පත් සිංහල ජනතාවට ඉංග්‍රීසි පාලන ක්‍රමයෙන් විවිධ අසාධාරණකම් සිද්ධ වෙද්දී ඒ ජනතාව වෙනුවෙන් වීරපුරන්නප්පු සටන් කළා. ඔවුන්ට එරෙහි වුණා. ඉතින් මේ නිසාම ජනතාව ඔහුට වීරයෙක්ට වගේ සැලකුවා. ඉතින් බ්‍රිතාන්‍යයන්ගේ යකඩ සපත්තුවට පෑගිලා හිටපු මේ ජනතාවට, දේශීය ජනතාවට විමුක්තිය ලබන්නට පුළුවන් වෙන්නේ කවදා හරි දවසක මේ පුද්ගලයන්ව, මේ ඉංග්‍රීසීන්ව මේ රටෙන් පන්නලා දැම්මොත් කියන කාරණාව ඔහු තේරුම් ගත්තා. ඉතින් මේ විදියට බලද්දී වීරපුරන්නප්පු අපි ඉස්සෙල්ලා කතා කරපු ගොන්ගාල්ලි ගොඩබණ්ඩ මේ ඇයට 1848 නිදහස් සටන දියත් කරන්නට එක එක කාරණා බලපෑව කියලා අපි දන්නවනේ. ඉතින් මේ කාරණා මුල් කරගෙන විශේෂයෙන්ම මේ නව බදු කියන දේවල් මුල් කරගෙන ජනතාවට සිද්ධ වෙච්ච අසාධාරණය නිසා තමයි මේ අය 1848 නිදහස් සටන දියත් කරන්නේ. හැබැයි මේ විදියට නිදහස් සටන දියත් කරත් ගොන්ගාලේ ගොඩබණ්ඩාට වගේම වීරපුරන්නප්පුටත් තමන්ගේ රට වෙනුවෙන් සටන් කරපු නිසා, තමන්ගේ රටේ ජනතාවගේ නිදහස වෙනුවෙන් සටන් කරපු නිසා තමන්ගේ ජීවිතයෙන් ඒකට වන්දි ගෙවන්නට සිද්ධ වුණා. ඉතින් එහිදී වීරපුරන්නප්පුව සිරබාරයට අරගෙන මහනුවරට අරගෙන ඇවිත් යුද්ධාධිකරණයට ඉදිරිපත් කරනවා. 1848 අගෝස්තු 8 වෙනිදා නඩු විභාගයක් මොහු වෙනුවෙන් ආරම්භනවා. වික්ටෝරියා රැජිනට එරෙහිව කැරලි ගැසීම සහ යුද්ධ කිරීම කියන චෝදනාව යටතේ තමයි මේ නඩුව පවරන්නේ. ඉතින් වීරපුරන් අප්පු මේ චෝදනාව අභීතව පිළිගන්නවා. ඒ අනුව එදාම පස්වරු 2ට බෝගම්බර වැව්විවුරේදී පුරන්නප්පුට වෙඩි තබා ඝාතනය කරනවා. ඉතින් මේ විදියට තමන්ගේ රට වෙනුවෙන්, රටේ නිදහස වෙනුවෙන්, ඒ ජනතාව වෙනුවෙන් සටන් කරපු මහා වීරයාගේ අන්තිම වදන් වුණේ මම් වගේ වීරයන් 6 දෙනෙක් හිටියනම් මේ පරිසුද්දන් ලංකාවෙන් එළවා දමනවාමයි කියන කාරණාව. ඉතින් මේ වීරපුරන් අප්පු කියන චරිතය කොච්චර ජනතාවගේ හදවත් තුල පිළිගත් වීරයෙක්ද කියලා කියනවනම් අපි දන්නවා අපේ සිනමා ඉතිහාසය දිහා බැලුවහම 1978 සිනමා පටයක් තිරගත වෙනවා ඒ වර්ෂයේ අගෝස්තු 8 වෙනිදා වීරපුරන් අප්පු නමින්. ඉතින් මෙතරම් ජනතාවගේ ආදරය හිමි, ගෞරවය හිමි ජාතික වීරයන් අපේ රටට හිමි වෙලා ඉන්නවා. ඒ ඔවුන්ගේ දිවි පරදුවට තිබිලා අපේ රට වෙනුවෙන් කටයුතු කළ නිසා. ඉතින් අපි දැන් මේ කතා කළේ තමන්ගේ නිර්භීතකමින්, තමන්ගේ ශක්තියෙන්, තමන්ගේ නායකත්ව ගුණාංග වලින් සටන් කරලා අපේ රට වෙනුවෙන් නිදහසක් දිනා ගන්නට අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කරපු අපේ වීරයන් ගැන. මේ වීරයන් අතරේ තමන්ගේ පෑණින් සටන් කරපු වීරයන් ඉන්නවා. ඒ අතරේ අපි කතා කළ යුතුම මේ නිදහසයි ළමා ලෝකයයි කියන කාරණාවත් එක්ක කතා කරද්දී කතා කළ යුතුම කෙනෙක් තමයි අපේ ඉස්මහින්ද හිමියන් කියලා කියන්නේ. උන්වහන්සේ අපේ ජනතාව තුළ
දේශාභිමානය, දේශවාත්සල්‍ය ඇති කරන්නට කවි රචනා කළා. ඒ වගේම කුඩා දරුවන් වෙනුවෙනුත් කවි රචනා කළා. ඔව් අක්කේ. ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන් අපි හැම කෙනෙක්ටම ලොකු ආදර්ශයක්. ඒ මොකද කිව්වොත් Tamanගේ නිජබිම තමයි ටිබෙටය. හැබැයි කොහොම වුණත් 1914 දී ජර්මන් ජාතික හිමිනමක් වුණු ඥානාතිලක හිමියන් සමග උන්වහන්සේ ශ්‍රී ලංකාවට පැමිණෙනවා. ඉතින් එදයින් පස්සේ ලංකාව Tamanගේ මව්බිම කරගන්නවා. මට හිතනවාක්කේ එවකට හිටපු ඇතැම් ශ්‍රී ලාංකිකයන්ටත් වැඩිය අපේ රට ගැන කැක්කුමක් උන්වහන්සේට තිබුණා. උන්වහන්සේට කඩුව අතින් අරගෙන සටනට යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. නමුත් ඊටත් වැඩිය බලගතු පෑන උන්වහන්සේ අතට ගත්තා. ඒ පෑනෙන් උන්වහන්සේ ලංකාවේ හිටපු ශ්‍රීලම ශ්‍රී ලාංකිකයන්ට මේ රට ගැන කැක්කුමක් ඇති කරන්න, මේ රට අපි බේර ගන්නට ඕනේ, මේ රට අපි ස්වාධීන කරන්නට ඕනේ, මේ අපේ රට අපි රැක ගන්නට ඕනේ. මේ කියපු හැඟීම් හැම දෙයක්ම කඩුවකටත් වැඩිය බලවත් විදිහට උන්වහන්සේගේ වචන වලින් අපේ ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් වලට, අපේ ශ්‍රී ලාංකිකයන්ගේ සිතුම් පැතුම් වලට එකතු කරා. ඉතින් ඒ ඔස්සේ උන්වහන්සේට හැකියාව ලැබුණා. දැන් අපි මෙතෙක් වෙලා කතා කරන්නේ අපේ 1818 නිදහස් සටන, 1848 නිදහස් සටන ගැන. ඉතින් ওই විදිහට නිදහස් සටනකින් අර අපි කියපු මේ යුද්ධ වැදීමකට වැඩිය මේ ජනතාව ඇතුළේ තිබුණු මේ සිතුම් පැතුම් වල යුද්ධයක් ඇති කරන්න. මේ සිතුම් පැතුම් වල යුද්ධයක් ඇති කරලා ඒ අරහා අපි කියපු මේ යුද්ධ වැදීමකට වැඩිය මේ ජනතාව ඇතුළේ තිබුණු මේ සිතුම් පැතුම් වල යුද්ධයක් ඇති කරන්න. ඒ සිතුම් පැතුම් වල යුද්ධයක් ඇති කරලා ඒ අරහා රට ගැන කැක්කුමක් ඇති කරන්න උන්වහන්සේට පුළුවන්කමක් ලැබුණා. වැසියන් කෙරෙහි නැමි අරහත් මහ මිහිඳු හිමි එව්වේ උතුම් සදහම්නි පුත නුඹටත් පොවමි එමි. ජාතිය රන් විමනක් වේ ආගම මිනි පහනක් වේ එය රැක ගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුඹේ. බඳු උතුම් ලංකාවේ දසතින් දුසිරිත් බෝවේ මේ ගැන වැඩ කොළොත් නොවේ නුඹෙත් මගෙත් නම කියවේ. ඉතු කොට කළ යුතුයකම් ලැබුණත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුළුවන් නම් නුඹයි මගේ පුතා උතුම්. ලැබූ දිවි පෙවෙතේ කොටසක් රට සමය වෙතේ උද නොකොලොත් නුඹෙන් පුතේ මෙලොවට කිසි පලක් නැතේ. මේ ගැන වැඩ කොට ඉමහත් ලැබෙන දුකත් හිරිහැරයත් නිවනට සරි කොට සිතතොත් නුඹයි මගේ පුතා සමත්. කාටත් හිමි පොදු දේ නම් නැති බැරි හිඟ අවහිරකම් මේ දේ මැඩගෙන දස්කම් පෑම තමයි සුරු විරුකම්. උස්තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ නිවටුන් බව සිතමින්නේ.
මගේ පුතා ලොකු වෙන්නේ. මේ විදිහට 1948 අපිට ලැබුණු නිදහස අවුරුදු 73ක් වෙනවා තව දින කිහිපයකින් පෙබරවාරි මාසේ 4 වෙනිදාට. ඉතින් මේ දවසට අපි මේ අවුරුදු 73ක් පුරාවට එක දිගට සමරමින් ආපු නිදහස අපි නිසියාකාරව සමරන්නේ කොහොමද? අපි මේ නිදහස නිවැරදිව අර්ථ ගන්නවන්නේ කොහොමද? නිදහසයි ළමයි ලෝකයයි. ඉතින් ළමයින්ට අපි මොන වගේ පණිවිඩද මේ නිදහසත් එක්ක ලබා දෙන්න ඕනේ? ඔවුන්ට මොන වගේ සිතුම් පැතුම්ද අපි ඇති කරන්නට ඕනේ? ඔව් මල්ලි. එතකොට මේ නිදහසයි ළමා ලෝකය කියලා කියන්නේ මේ නිදහසේ උපරිම ඵල භුක්ති විඳින කොටස. මොකද පුංචි ළමයින්ගේ ලෝකයේ නිදහසෙන් පිරෙන්නට ඕනේ. එතකොට තමයි ඒ නිදහස තුළ ඔවුන් නිදහසේ හිතන්නට, නිදහසේ කටයුතු කරන්නට හුරු වෙන්නේ. ඔවුන් තමයි දවසක වැඩිහිටියන් බවට පත් වෙලා ඒ නිදහස මේ රටට, මේ ලෝකයටත් අරන් එන්නේ. නිදහස කියලා කියන්නේ මහ පුදුමාකාර දෙයක්. දැන් මේ නිදහස ගැන කතා කරද්දි මල්ලි අපි මේ වයසේදී අපි නිදහස් දිනය සමරනවා කියලා කිව්වහම අපි ජාතික වශයෙන් ඒ නිදහස් සමරුම අපි රූපවාහිනියෙන් හෝ ගුවන් විදුලියෙන් හෝ ඒ ලබා දෙන තොරතුරු හරහා අපි ඒක විඳිනවා. ඒ වගේම ඒ දේශීය අභිමානය, ඒ දේශීය ප්‍රෞಢත්වය ගැන හැඟීම අපිට දැනෙනවා. හැබැයි මීට වඩා වෙනස් විදියට පාසල් කාලයේදී මේ නිදහස් දිනය කියන දේ අපිට දැනුණ නේද? මොකද පාසල් කාලේදී අපේ විෂයානුබද්ධව ඒ කාලෙට අපිට කරන්නට ක්‍රියාකාරකම් තිබ්බා. වෙසක් පොසොන් කාලවලදී ඒ විදියට ක්‍රියාකාරකම් අපි කළා. ඉතින් ඒ වගේම නිදහස් දිනය එද්දී අනිවාර්යෙන්ම පාසලේදී අපි ප්‍රාථමික අංශයේදී ඉගෙන ගද්දි හැම අපිට ජාතික කොඩියක් නිර්මාණය කරගෙන එන්න කියනවා. අපි අපේ පොත්වල ජාතික කොඩිය අඳිනවා. ඒ වගේම තමයි පාසලේ 3-4 පන්තිවලදී අපි ලක්වැසියෝ කියලා පාඩමක් ඉගෙන ගන්නවා. බොහෝ වෙලාවට මේ පාඩම අපි ඉගෙන ගන්නේ පෙබරවාරි මාසයේදී. මේ නිදහසත් එක්ක ඒ උණුහුම එක්ක ඒ හැඟීම එක්ක ඉඳිද්දි තමයි මේ පාඩම අපි ඉගෙන ගන්නේ. ඉතින් අපි ලක්වැසියෝ පාඩම ගැන මල්ලිටත් අත්දැකීම් ඇති. ඔව් අක්කේ. අක්කා දැන් ඒ පාඩම් මතක් කරනකොට අක්කගේ වචන ටික මාව මගේ 3 වසරේ පන්තියට ආපහු අරගෙන ගියා. අපි ලක්වැසියෝ. ඒ පාඩම මගේ ජීවිත කවදාවත් මට අමතක වෙන්නේ නැති පාඩමක්. මොකද ඒ තරම්ම මගේ හදවතට දැනෙන පාඩමක්. මම හිතනවා අක්කටත් එහෙම වෙන්නේ නැති කියලා. ඔව් දැන් අපි අද වැඩසටහන නිර්මාණය කරගන්න මේ දේවල් ගැන කතා කරද්දි මල්ලි මතක් කරා අපි කට්ටිය එක එක විදියට එක එක ජනවර්ග නියෝජනය කරමින් එදා පන්තියට ආවේ කියලා. නේද? එතකොට මටත් මතකයි අපිත් පුංචි කාලේදී 3-4 පන්තියේදී මම දමිළ කාන්තාවකට තමයි මම සාරියක් ඇඳලා තිලකයක් තියලා ඒ විදියට තමයි මම පෙනී හිටියේ. ඉතින් එදා දවසේදී තව කට්ටිය එක එක චරිත නිරූපණය කළා. මල්ලි කාටද එදා හිටියේ? මම එදා සැරසුනේ ජාති ගැඳ වෙනක්. ඒ වගේම මෙතන දැන් අපි තවම නංගි කෙනෙකුත් අද ඉන්නවනේ. නංගිලත් අපි ලක්වැසියෝ පාඩම කළාද? ඔව්. එතකොට නංගි කාටද චරිතය නිරූපණය කරේ? කවුරු වගේද එදා ඇඳලා හිටියේ? මම නම් යන්නේ සිංහල තාත්තා කෙනෙකුට. සිංහල තාත්තා කෙනෙකුට. එතකොට මෙන්න මේ වගේ චරිත අපි නිරූපණය කළා. ඒ වගේම ඒ සංස්කෘතීන්ට අදාළ ආහාර වර්ග අපි පන්තියට ගෙනාවා. අපි මේවා බෙදා හදාගෙන ආහාරයට ගත්තා. එදා හරි සුන්දර දවසක්. මොකද පන්තිය ඇතුළෙම අපේ මුස්ලිම් යාළුවෝ ඉන්නවා, දමිළ යාළුවෝ ඉන්නවා. මේ හැමෝම ඒ අයගේ ආහාර, ඒ අයගේ ඇඳුම් පැළඳුම් මේවා ගැන කතා වුණා. එතකොට මේ විවිධත්වය තුළ ඒකීයත්වය අපි කොහොමද ඇති කරගන්න ඕනේ කියන ඒ හැඟීම පුංචි කාලේ අපේ හදවත් වලට දැනුණා. ඉතින් ළමා ලෝකයේ නිදහසයි ගැන කතා කරද්දී මේ අපේ ජීවිත තුළ අපිට අමතක කරන්නට බැරි කාල සීමාවක් තමයි පාසල් කාලේ ඒ පාඩම් අපි කරගෙන ගියපු කාලය. එතකොට මල්ලි ඒත් එක්කම කතා කළ යුතු තව දෙයක් තියෙනවනේ. මේ අපි ලක්වැසියෝ පාඩම ගැන කතා කරද්දී අපේ නංගිල මල්ලිලත් ඉගෙනගෙන ඇති අපිත් ඉගෙන ගත්තා මේ ජාතික සංකේත ගැන. එහෙම නේද ලංකේෂ මල්ලි? ඔව් අක්කේ. ජාතික සංකේත අපි පුංචි කාලේ මම හිතන්නේ දැන් 3 වසරේදී තමයි අපි ලක්වැසියෝ පාඩම ඉගෙන ගන්න. ඊටත් පුංචි කාලේ ඉඳලා අපි ජාතික සංකේත ඉගෙන ගන්නවා. ඔව්. එතකොට ජාතික සංකේත ගැන කතා කරද්දී ජාතික කොඩිය, ජාතික පුෂ්පය, ජාතික වෘක්ෂය මේ වගේ සංකේත අපිට තියෙනවා. නංගි දන්නවද අපේ ජාතික වෘක්ෂය මොකක්ද කියලා? ඔව්. මොකක්ද? නාගස.
එතකොට ජාතික පුෂ්පය නිර්මාණය. හරි. එතකොට ජාතික පක්ෂියා කවුද? වලිකුකුලා. ඔව් මේ විදියට ජාතික පුෂ්පය, ජාතික වෘක්ෂය, ජාතික පක්ෂය මේ වගේ දේවල් අපි අපේ පාඩම්වලදී ඉගෙනගෙන තියෙනවා. දැන් ඔබටත් මතක් වෙන්නට ඇති ඒ ඉගෙනගත්තු පාඩම්. ඒ අතරවාරයේදී මේ නිදහසත් ගැන කතා කරන මොහොතේදී ජාතික කොඩිය කියලා කියන්නේ අපිට කතා නොකරම බැරි දෙයක්නේ. මොකද නිදහස් දින සැමරුමේදී පවා අපි ජාතික කොඩිය ඔසවනවා. එතකොට මේ ජාතික කොඩිය හා බැඳුණු ඒ සංකේත හා බැඳුණු පුංචි පුංචි හැඳින්වීම් කතන්දර තියෙනවා. අර්ථ දැක්වීම් තියෙනවා. අපි බලමු ඒව ගැන. ඔව් ඔක දැන් අක්කා කියපු විදිහට අපේ ජාතික සංකේත අතරින් සුවිශේෂීම දේ අපි හැම කෙනෙක්ම දකිනකොට අපිට අමුතුම හැඟීමක්, විශේෂ හැඟීමක්, අපිට අපේ රට ගැන ආදරයක්, අපේ රට ගැන කැක්කුමක් දැනෙන්නේ අපේ ජාතික කොඩිය දැක්කම. මම හිතන්නේ ඒක ශ්‍රී ලාංකික ජාතික පුද්ගලෙක්ට විතරක් නෙමෙයි, සියලුම ජාතීන්ට තමන්ගේ රටේ කොඩිය දකිනකොට ඒ දැනෙන අභිමානය වචන වලින් විස්තර කරන්නට බෑ. ඉතින් දැන් තව නොබෝ දෙනකින් අපි අපේ 73 වෙනි අභිමානවත් නිදහස සමරනවා. ඉතින් ඔය නිදහස් උත්සවය කියලා කියන්නේ ජාතික කොඩිය ගුවනේ ලිලදෙන එක් සුවිශේෂී අවස්ථාවක්. ඊට අමතරව විවිධාකාර රාජ්‍ය උත්සව, ජාත්‍යන්තර ක්‍රීඩා උත්සව, පාසලේ ක්‍රීඩා උත්සවය, පාසලේ උදේ රැස්වීම මේ වගේ අවස්ථා බොහෝමයකදී අපි මේ ජාතික කොඩිය ඔසවනු ලබනවා. ඉතින් ඔය විදිහට විවිධාකාර අවස්ථාවන්හිදී ශ්‍රී ලංකාවේ අභිමානය විදිහට ගුවනේ ලිලදෙන මේ ජාතික කොඩියේ විවිධාකාර සංකේත තියෙනවා. රතු පැහැති පසුබිම අපි හැම කෙනෙක්ම දන්නවා ඒන් සංකේතවත් වෙන්නේ ජාතික අභිමානය. කහ පැහැති සිංහ රූපයෙන් සංකේතවත් වෙන්නේ සිංහල ජාතිය. ඉන්පසුව තැඹිලි පාට සහ කොළ පාට තීරු වලින් දමිළ, මුස්ලිම් ඇතුළු අනෙකුත් සියලුම ජන වර්ග නියෝජනය කරනවා. ඉන්පස්සේ අපි හැමෝම දන්නවා ජාතික කොඩිය ඇතුලේ බෝකොළ 4ක් තියෙනවා. මේ බෝකොළ 4 නියෝජනය වෙන්නේ මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ඛා. දැන් අපි කතා කරන්න හදන්නේ මේ ජාතික කොඩියේ මම ආසම කොටස. ඒ තමයි මුළු කොඩියම වට කරලා යෙදුණු කහ පාට තීරුව. ඒන් සංකේතවත් කරන්නේ කොඩියේ නිමාව වගේම ජන වර්ග අතර එකමුතු බව. ඔයාලා දන්නවද? අපේ රටේ මේ නිදහස රැකගෙන සතුටින් ජීවත් වෙන්න අපිට ඕන වෙන්නේ මොනවද කියලා? එකමුතුකම. එකමුතුකම ගජමුතු වලටත් වඩා වටිනවා. මගේ පුංචි යාළුවනේ, අපි හැමෝම එකමුතුකමින් අපේ රට ආදරෙන් රැක බලා ගමු. ඔව් එකමුතුකමින් ආදරෙන් රැක බලා ගන්න අපි එකා වගේ අපේ රට ගැන හිතන්නට ඕනේ. අපි සිංහල වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන්, දමිළ, බර්ගර් වෙන්න පුළුවන්. හැබැයි අපි එක මවකගේ දරුවෝ. අපි හිතන්නට ඕනේ එහෙමයි. අපි හැදෙන්නට ඕනේ එහෙමයි. එතකොට පුළුවන් එකා වගේ මේ රට තුල අපිට ජීවත් වෙන්නට. මොකද අපි මොන ජන වර්ග නියෝජනය කළත්, මොන ආගම් නියෝජනය කළත් අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ. ශ්‍රී ලාංකිකයෝ විදියට නංගි මල්ලි අපි කොයි වෙලාවෙත් හිතන්නට ඕනේ. සමහරක් වෙලාවට අපි නිදහස ගැන නෙමේ කතා කරන්නේ. ඔබ හිතන්නකෝ ඔබ ඔබේ රටට ආදරේ නැ. සමහරක් වෙලාවට ඔබ කන ටොෆි කොලේ ඔබ කොහාටද දාන්නේ? පාරට විසික් කරනවද? නැත්නම් බස් එකේ යන ගමන් බීදුරුවෙන් එහා පැත්තට දානවද? පාරට. ඉතින් මේ විදියට ඔබට හිතන්නට පුළුවන් අපි අපේ රටට ආදරේ නැ. අපි කොහොමද වැඩ කරන්නට ඕනේ? අපේ ජාතික වීරයන් අපිට නිදහස ලබා දුන්නා. දැන් අපිට මේ ලැබිලා තියෙන නිදහස අපි රැක ගන්නට ඕනේ. නිදහස ලබා ගැනීමට වඩා අපහසුයි ලැබුණු නිදහස රැක ගන්නට කියලා කතාවක් තියෙනවනේ. ඒ නිසා මේ නිදහසේ ජීවත් වෙන මේ රට රැක ගන්නට නම් මේ පරිසරය සුරකින්නට ඕනේ. අපි එකමුතු වෙන්නට ඕනේ. පුංචි අපි තුල ඇති කරගන්නට ඕනේ. අපි හැමෝම එකයි. අපි හැමෝටම තියෙන්නේ එකම වගේ හදවත්. අපි හැමෝටම ආදරය කරන්නට ඕනේ. එතකොට තමයි මේ රට ලස්සන වෙන්නේ. නංගි මල්ලි ඕගොල්ලන්ගේ පාසල් වල සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් යාළුවෝ ඕගොල්ලන්ට ඇති. මේ අය එක්ක සුහදව කටයුතු කරන්නට ඕනේ. ඔයාලා එකට එකතු වෙලා සෙල්ලම් කරන්න, පාඩම් වැඩ ඉගෙන ගන්න, මේ දේවල් කරන්නට ඕනේ. ඒ විතරක් නෙමෙයි මේ පුංචි
කාලේ අපේ හිත තුළ ඇති කරගන්න මේ සමගිය, පුංචි කාලේ අපේ හිත තුළ නැහැනේ තරහ, මරහ, වෛරය, ක්‍රෝධය වගේ දේවල්. ඉතින් මේ හැඟීම් අපි වැඩිහිටියන් බවට පත් වෙද්දී, අපි ටිකින් ටික ලොකු වෙද්දිත් අපේ හිත තුළ තියාගන්නට ඕනේ. මොකද අපිට තියෙන්නේ මේ අපේ රට විතරයි. ඉතින් මේ රට රැකගන්න එක අපි හැමෝගෙම යුතුයකම. ඔව් අක්කේ. ඉතින් අපි විශේෂයෙන්ම අද වැඩසටහන නිදහසයි ළමා ලෝකයයි මේ ගැන කතා කරනකොට මේ ළමා ලෝකේ කොච්චර සුන්දරද. ළමා ලෝකෙදී අපිට ලොකු බලාපොරොත්තු නැහැ. හැබැයි අපේ හිත හරි සුන්දරයි. අපේ හිතේ අක්ක කිව්වා වගේ වෛරය, ක්‍රෝධය මේ කිසිම හැඟීමක් නැහැ. අපිට පුළුවන් නම් මැරෙන තාක්කල්ම අපේ ජීවිතේ තියෙන තාක්කල්ම ඒ යහපත් මානසිකත්වයේ තියාගෙන ජීවත් වෙන්න මේ රටට, අපේ ශ්‍රී ලංකාවට අපි හැමදාමත් කියනනේ දියුණු වෙමින් පවතින රටක් කියලා. දියුණු වෙමින් පවතින රටක් විදිහට නෙමෙයි, දියුණු වුණු සියලුම ජනවර්ග එකතු වෙලා කටයුතු කරන හැම කෙනෙක්ම මම ශ්‍රී ලාංකිකයෙක් කියන දේ හදවතින්ම විඳින කෙනෙක් බවට පත් වුණොත් මම හිතනවා ලංකාවට දීර්ඝ ගමනක් යන්නට මීට වැඩි හැකියාව ලැබෙයි කියලා. මොකද ලොකු වෙන අපේ හිතවල තරහව, වෛරය, ක්‍රෝධය මේ දේවල් ටිකෙන් ටික යම් හේතු කාරණා නිසා අපේ හිතවලට එකතු වෙනවා. හැබැයි හිතවලට මේ දේවල් එකතු වෙනකොට ඒ සාධක අපිට නැති කරන්න පුළුවන් නම් හිතවලට ඇතිවෙන ඒ සියලුම හැඟීම්, ඒ නරක සිතුම් පැතුම් හැම දෙයක්ම අපිට අපේ ජීවිතවලින් දුරස් කරලා හැම කෙනෙක්ම මිනිසෙක්. අපි හැම කෙනෙක්ගේම ඇඟවල් අතර දුවන්නේ එකම ලේ. අපි හැම කෙනෙක්ම මේ විදිහට මිනිසයන් විදිහට ඉන්නේ මේ ස්වභාව ධර්මයේ සත්වයක් විදිහට. අපි හැම කෙනෙක්ම ස්වභාව ධර්මයේ එක් සත්වයක් විතරයි. එතකොට මේ රට ආරක්ෂා කරගන්න ඕනේ අපි හැම කෙනෙක්ම එකතු වෙලා. අපි කතා කරන භාෂාව, අපි අඳින පළඳින විදිහ, අපි කන බොන විදිහ, මේ දේවල් මෙතනදී කිසිම අදාළත්වයක් නැහැ. අපි මේ දේවල් අදාළ කරගන්නට යාමෙන් තමයි අපි අතරේ පුංචි ගැටුම් නිර්මාණය වෙන්නට හේතු සාධක පැන නගින්නේ. ඉතින් අපි හැම කෙනෙක්ටම පුළුවන් නම් මම ශ්‍රී ලාංකිකයෙක්, මේ මගේ රට, මම කතා කරන්නේ වෙනත් භාෂාවක් වෙන්නට පුළුවන්. මම අඳින්නේ වෙන විදිහකට වෙන්නට පුළුවන්. මම කන්නේ බොන්නේ වෙන දේවල් වෙන්නට පුළුවන්. හැබැයි මේ මගේ රට. මම ලංකාවේ කෙනෙක්. අපි හැම කෙනෙක්ම එකම සහෝදරයෝ. අපි හැම කෙනෙක්ම මේ ලේ බැම්මකින් බැඳිලා ඉන්නේ. මේ බැඳීම අපිට හදවතින් විඳින්න පුළුවන් නම් පුංචි කාලේ පුංචි ළමයින්ට තීරුම් කරලා දෙන්න ඕනේ මෙන්න මේ දේ. ඉතින් මේ දේ ගැන අපි පෙබරවාරි මාසේ 4 වෙනිදා විතරක් කතා කරලා හරියන්නේ නැහැ අක්කේ. මුළු ජීවිත කාලෙම, මුළු අවුරුද්ද පුරාවටම, හැම දවසකම, හැම තප්පරයකම අපේ හදවතේ අපි හදවතෙන් අහලා බලන්න මම කවුද? මම ශ්‍රී ලාංකිකයෙක්. ජනවර්ග අතර තියෙන විවිධත්වයන් මට ශක්තියක් විතරයි. එතකොට ඒ ශක්තියෙන් තමයි අපි එකම ජාතියක් විදිහට නැගිටින්නේ. මෙන්න මේ හැඟීම හැමදාමත් අපේ හදවතේ තියාගෙන අපිට ජීවත් වෙන්නට පුළුවන් නම් මේ නිදහස කියන දේ අපි හැම කෙනෙක්ටම උපරිමයෙන්ම භුක්ති විඳින්නට හැකියාව ලැබෙයි කියලා මම විශ්වාස කරනවා අක්කේ. නිදහස මහ මුහුදක් වේ, එහි උල්පත පුත නුඹ වේ, ඒ බව සිහි කොට මෙලොවේ යුතුයකම ඉටු කළ යුතුය. එහෙනම් නංගි මල්ලි, අපි හැමෝටම තියෙනවා ඉටු කළ යුතුයකම. ඉතින් මේ නිදහස සමරන්නට දින කිහිපයක් තියෙන මොහොතකදී අපි හැමෝම අපේ හිතවලට ගමු. අපේ යුතුයකම ඉටු කරන්නට. අපේ යුතුයකම් වලින් එක දෙයක් තමයි අපි තාම අපේ නංගිලා මල්ලිලා පාසල් යන කාලෙනේ හොඳට ඉගෙන ගන්න. හොඳට ඉගෙනගෙන මේ රටට සේවයක් කරන්න. මේ රටේ එකමුතුකම රැකගන්නට හැමදාමත් කටයුතු කරන්න. ආදරෙන් හැම කෙනෙක්ම දිහා බලන්න. ඒ වගේ යුතුයකම් ඉටු කරමින් මේ ලංකාවේ මේ සුන්දර බව අපි හැමදාමත් රැකගනිමු. මේ රට මගේ රට. ඒ වගේම ඔබෙත් රට. නංගි මල්ලි, එහෙනම් මේ හැමදේම හිතේ තියාගෙන අදට අපි අපේ වැඩසටහනෙන් සමුගෙන යනවා. ඉතින් ඔබත් හිතට ගන්න මේ රට ඔබෙත් මගෙත් රට. මේ රට රැක ගැනීමේ යුතුයකම පැවරිලා තියෙන්නේ ඔබටත් ඒ වගේම මට. ඒ යුතුයකම අපි ඉටු කරමු. එහෙනම් අදට අපි අපේ වැඩසටහනෙන් සමුගෙන යනවා. නිදහසයි ළමා ලෝකයයි. මම නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ හෙසඤ්ඤා තරුකිනි. මම සත්‍යා තත් සරණරත්නායක. මම ලංකේෂ් කටුකම්බල. නිදහසයි ළමා ලෝකයයි නිෂ්පාදනය කළා රශිකා වික්‍රමසිංහ නැන්දා. ඉතින් අදට අපි සමුගෙන යනවා. ඔබට ආයුබෝවන්. මවරෙක් මට
ඔක්කොම එක්වමු ජාතික සමගි දිනේ ජාතික කොඩිය වටේ ජාතික සමගි දිනේ ජාතික කොඩිය වටේ ලෙලදේ ජාතික කොඩිය අපේ නිදහස් රන් අඹරේ නිදහස් රන් අඹරේ පිදුරු තලා ගල මුදුනත් පැනගෙන දෑ අභිමන් නැඟේ දෑ අභිමන් නැඟේ ලක් මව රැක්මට ඔක්කොම එක්වමු ජාතික සමගි දිනේ ජාතික කොඩිය වටේ ජාතික සමගි දිනේ ජාතික කොඩිය වටේ සතුරන්ගෙන් රට මුදවා පෙරටම යන කොඩියයි පෙරටම යන කොඩියයි කොඩි හිතටත් දැඩි එඩි වඩවා වෙඩි මැඩලන මහ බලයයි මැඩලන මහ බලයයි ලක් මවරෙක් මට ඔක්කොම එක්වමු ජාතික සමගි දිනේ ජාතික කොඩිය වටේ ජාතික සමගි දිනේ ජාතික කොඩිය වටේ සිංහ කොඩිය හා ලෙල පොරනේ වෙන කොඩි අද නොපෙනේ වෙන කොඩි අද නොපෙනේ ලෝකෙන් පැරණිම කොඩිය අපේ මේ ඉරහඳ හා බැබැලේ ඉරහඳ හා බැබැලේ ලක් මව රැක්මට ඔක්කොම එක්වමු ජාතික සමගි දිනේ ජාතික කොඩිය වටේ ජාතික සමගි දිනේ ජාතික කොඩිය වටේ